සමන්තා චක්කවාලේසු අට්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මස්සවන කාලෝ අයංබදන්තා ධම්මස්සවන කාලෝ අයංබදන්තා ධම්මස්සවන කාලෝ අයංබදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඇසළ පුන් පොහෝ දවස තුනුරුවන් පහළ වෙච්ච පුන් පොහෝ දවස. ඔබ දන්නවා වෙසක් පුන් පොහෝ දවසේ බුද්ධගයා වජිරාසන මූලයේදී බුද්ධ රත්නය මේ ලෝකෙට පහළ වුණා. නමුත් ඇසළ පුන් පොහෝ දවසේ තමයි ධර්මරත්නයක් සංඝරත්නයක් පහළ වෙලා තුනුරුවන් ස්ථාපිත වෙන්නේ ඇසළ පුන් පොහෝ දවසේ. ඒ නිසා අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසි ඔබ හැම දෙනාටම විශේෂෙන් මේ උතුම් ධර්මශ්‍රවණය ඔබේ ජීවිතයට ධර්මාවබෝධය පිණිසම උපකාර වෙන උතුම් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංහතුනේ අද අපි මුලින්ම විමසල බලමු මේ බුද්ධ ශාසනයේ බුදු කෙනෙක්ගෙන් බණහලා මුලින්ම ධර්මය අවබෝධ කර ගැනීම පිණිස අඥ්ඥා කොන්නඥ මහරහතන් වහන්සේ සසරි බොහෝ කාලයක් පින්කරගෙන පාරමීපුරපු කෙනෙ. උන්වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ මුලින්ම ධර්මය අවබෝධ කරගත්ත කෙනා. උන්වහන්සේ සසරි බොහෝ කාලෙකට පෙර මීට කල්ප ලක්ෂයකට පමණ පෙර සිදු කරගත්ත මහා පින්කමක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි මීට බොහෝ කාලෙකට පෙර කල්ප ලක්ෂයකට පමණ පෙර. ඒ කාලේ මනුස්සලෝකයේ සාමාන්‍ය පවුලක සහෝදරයෝ දෙන්නෙක් හැටියට ඉපදිලා හිටිය. ඒදා තරුණ වයසට එනකොට මේ දෙමවපියෝ මිය පරලව ගියා. දැන් මේ සහෝදරයෝ දෙන්නට දෙමවපියෝ සතුව තිබිච්ච විශාල උක්හේනක් තිබුණා. උක් දඩු වගා කරලා තිබුණා. මේ උක්හේන මේ දෙන්නට ලැබුණා. අම්ම තාත්ත මේ පරලව ගියාට පස්සේ. ඊට පස්සේ මේ දෙන්න එකතු වෙලා සහෝදරයෝ දෙන්න මේ උක්හේන හරියටම මැනල දෙකට බෙදාගත්ත මේ අයියාගේ කොටස. මේ මගේ කොටස කියලා දැ සහෝදරයෝ දෙන්න බොහොම සමගියේ අර උක්හේනෙ කටයුතු බලාගෙන උක් වගා කරගෙන ජීවත්වෙනවා. ඒ කාලෙ බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා නැති කාලයක්. බුද්ධ ශූන්‍ය කාලයක්. ඔබ අහල තියෙනවා බුද්ධ ශූන්‍ය කාලවල තමයි පසේ බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළවෙන්න. පසේ බුදුරු ලෝකෙ පහළ වෙලා වැඩඉන්නේ බුද්ධ ශූන්‍ය කාලවල. හැබැයි එවැනි කාලවල ලෝකෙ මිනිස්සු නියත මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. කර්ම කරම්ඵල පිම්පව් කුසල් ලකුසල් හොඳ නරක දානය ගැන පින ගැන මේ කිසිම දෙයක් මිනිස්සු අතර ධර්මයක් ඒ වෙනකොට පැතිරිලා නෑ. හැබැයි මේ අය මිනිස්සු දන් දෙනවා. සාමාන්‍යෙන් අද ලෝකෙ ගත්තත් මේ බුදු දහමාල විතරක් නෙමේ. අපි දකින අන්‍ය ආගමිකයි නැති බැරි අයට උදව්පකාර කරනවා. දන්දීම ලෝකෙ කවදත් තිබුණ. බුද්ධ ශූන්‍ය කාලවල පවා අපේ බෝසතාණන් වහන්සේ පවා ජාතක පොතේ සඳහන් වෙනවා බොහෝ ආත්ම භාවල දුකී මගේ යාචකයන්ට දන් දෙනවා. විශාල දන්සැල් පවත්වනවා. හැබැයි ඒ කාලේ ඒ දානයේ මහත්ඵල මහානි සංස කරගන්න. ආර්යන් වහන්සේ නමක් එකැන ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකය කවදාවත් ලැබුන් නෑ කිය. දහස් ගණන් දන් දුන්නත් ඒ දන්දීලා තියෙන්නේ දුකී මගේ අසරණ යාචකයන්ට. එතකොට එදා මේ දෙන්න ඔහොම ජීවත් වෙනකොට දවසක් මල්ලි උක්හේනට ගියා. යනකොට උක්ගස් හොඳට පීදිලා
දැයි ඒ කාලෙ මේ අද අපි දකින උග්ගස්වලට වඩා ලොකු වෙනසක් තියෙනවා. මේ පීදිච්ච උක්හේනි උග්ගහකින් තමන්ගේ උක්හේනට ගිහිල්ලා උග්ගහක් කපාගත්තා යටින් කපපු ගමන් කරන්නේ රෙදි කඩකින් තද කළ බඳිනවා. ඒකට හේතුව පැණි බේරෙනවා. දැන් අද තියෙන මේ උග්ගස්වලට වඩා වෙනස්. අද නං අපිට තියෙන්නේ උග්ගහ කපල ඔබ දන්න උක් පැණි ටිකක් ගන්න. අද බොහෝ වෙලාවට අමාරු උක් පැණි නෑදැයි. බොහොම අමාරුවෙන් මිරි කළ අඹරල තමයි යන්තම් පැණි ටිකක් ගන්න. හැබැයි ඒ කාලේ උග්ගහ යටින් කපලා පාත්තරයකට හරි භාජනයකට හරි උඩු අතට අල්ලගෙන ඉන්නකොට අර භාජනයම උක් පැණිවලින් පිරිලා යනවා. පැණි වැක්කිරෙනවා බේරෙනවා. එතකොට මේ විදිහට තමන්ගේ ඔක්කේනෙන් හොඳ උග්ගහක් කපල යටින් ගැට ගහගත්ත පැණිටික වැක්කෙරෙන නිසා. එන්න හැරෙනකොට මතක් වුණා අයියගේ උක්කේ අයියටත් ගහක් කපාගෙන යන්න ඕන කියලා. අයියගේ උක්කේනටත් ගොඩ වෙලා හොඳට පැණි පිරිච්ච හොඳ උග්ගහක් කපල අර වගේම ගැට ගහගෙන් දැ මේ ගස් දෙක කරේ තියාගෙන යන. ඔහොම යනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් අහසින් වැඩම කරලා පිණ්ඩ පාති වඩිනවා. උන්වහන්සේ ඉදිරියට මුණ ගැහුනාරයන් වහන්සේ නම කලාතුරකින් දකින්න ලැබෙන්නේ. බුද්ධ ශූන්‍ය කාලවල භික්‍ෂූන් වහන්සේලා නෑ දකිින්. පසේ බුදුරු කලාතුරකින් තමයි උන්වහන්සේලා එක්කො හිමාල වනේ ආශ්‍රිත එක්කෝ ගන්ධ මාදන පරෝතය කියලා සඳහන් වෙන පසේ බුදුරු බොහෝ වැඩ ඉන්න පරෝතයක් ගැන හිමාලය ආශ්‍රිත. උන්වහන්සේලා පිණ්ඩ පාති වෙලාවට තමයි කලාතුරකින් අහසින් ගමකට වැඩම කරලා පිණ්ඩ පාති කරගෙන වඩිනවා. මිනිස්තු අතර වැඩයින් නෑ වැඩි. එතකොට මේ ආරයන් වහන්සේ නමක් ඉදිරියට මුණ ගැහුණා දැක්කට පස්සේ පුද්දුම සතුටක්. ඒ වෙලාවේ අර උග්ගස් දෙක පැත්තකින් තියල වන්දනා කරලා සාමීනී පිණ්ඩ පාති ලැබුණ දැහවා. තාම නැතේ කියෝ. ඔබහන්සේ කැමති නම්මං උප්පැනි ටිකක් පූජ කරන්නක් කියව. හොඳයි කිව ඉතින් එතන ආසනයක් පනවල ස්වාමීනි වැඩ ඉන්න කියලා තමන්ගේ උග්ගහ තෝරල ගත්තා. අරගෙන මේ උග්ගහේ අර යට ගැටගහපු තැනින් ලෙහෙල පාත්තරයට අල්ලගෙන හිටිය පාත්තරේ පිරෙන්න්නම උප්පැනි පිරිලගිය. ඒ වෙලාවේ උන්වහන්සේ ගාථාවකින් පින් අනුමෝදන් කරලා වඩින්න ලෑස්ති වුණා. ඒ වෙලා එහම ස්වාමීනි උබහන්සේ දැන් වලදන්න නැද කියලැව. ඒ වෙලේ කිව්වා තව ස්වාමීන් වහන්සේලා ඉශිවරයන් වහන්සේ ඉශිවරයන් වහන්සේලකැන පසේ බුදුරු. බොහෝ පිරිසක් වැඩ ඉන්නවා. උන්වහන්සේලාට මේ උප්පැනිටි අරගෙන යන්න පූජා කරන්න. ඒ වෙලාවිකව ස්වාමිනී ඔබහන්සේ ඕක වලදන්න. තව එක උග්ගහක් තියෙනවා. මේක අයියට අරගෙන යන්නේ අයියගෙහෙන උග්ගහක්. මං මේක පූජ කරන්න. අයියට මං එක්කො පින් අනුමෝදන් කරනවා. එහෙම නැත්නම් කැමතිනම් පින්ගන්න කැමති උන් නැත්නම් මං ඒක මිල ගෙවනවා කියෝ. ඔබහන්සේ මේක වලදන්න කියලා අර පාත්තරයට පූජ කරපු පැණිටික උන්වහන්සේ වැළඳවා ඊට පස්ස අර අයියගේ උග්ගහත් පූජ කරන්න. ඒ උක් පැණිටික අරගෙන මේ පසේ බුදුරජාණන් වහන්සේ අහසට පැනනැගල අහසීම වැඩම කරා. පුදුම සතුටකින් සාධු කාරදීලා ඒ කරපු පින අනුමෝදං වෙලා එදා එතනදි ප්‍රාර්ථනාවක් කරා මට මේ පිනෙන් සසර සැප සම්පත් විඳලා බුද්ධ ශාසනයක කෙලවර ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියල ප්‍රාර්ථනාවක් කරා. ඔන්න දැංගුව මතකතියාගන්න මේ ප්‍රාර්ථනාව. දැම් මේ මල්ලි තමයි මේ පින්කම කරේ. ඒ පින්කම කරලා එදා ප්‍රාර්ථනා කරේ මට මේ රැස් කරගත්ත පිනෙන් දිවිය මනුසාදී සැප සම්පත් ලබල බුද්ධ ශාසනයක් මුණ ගැහුණහම ඒ බුද්ධ ශාසනය කෙලවර ධර්මය අවබෝධ කරගෙන නිවන් අවබෝධ කරගෙන සසරදුකින් මිදන්න ලැබේවා කියල ප්‍රාර්ථනාවක් කර. ඒ ප්‍රාර්ථනාව කරලා ගෙදර යනකොට මිදුලේ අයිය ඉන්නව දැක්කා. ඒ වෙලාවේ ගිහිල්ල කිවා අයියේ අද මන් ලොකෝ පිනක් කරගත්තා. අයියත් කැමතිනම් මේ පින අනුමෝදන් වෙන්න නැත්නම් මං අයියගේ උග්ගහේ මිල ගෙවනවා කියෝ. මොකක් දැහව කරපු පින. ඊට පස්සකිව මං අද යනකොට උක්හේනට කියා හොඳට පේදිච්ච උග්ගහක් මං මගේ උක්පත්තෙන් කපාගෙන එන ගමන් අයියගේ උක්වත්තටත් ගිහිල්ලා අයියට දෙන්න කියලා තවත් උග්ගහක් කපාගෙනාව. මේ උග්ගස් දෙක කාරතියාගෙන එන්නකොට ඉශිවරයන් වහන්සේ නමක් පැහැත් වැඩම කරලා පිණ්ඩ පාති වඩිනෝ මට මුණ ගැහුණ.
උන්වහන්සේට මගේ උක් පැණිටික පූජ කරා. හැබැයි උන්වහන්සේ වඩින්න සූදානන් එනකොට උබහන්සේ ඕක වලදන්න මේ අනික් උක්ගහමම් පූජ කරන්නම් කියලා අයියගේ උග්ගහත්මම් පූජ කරා කියෝ. ඔන්න කැමතිනං අයියා මේ පින අනුමෝදං වෙන්න එහෙම නැත්නම් මංගේ උග්ගහේ මිල අයියට ගෙවනවා කියෝ. දැම් බලන්න පින කරේ මල්ලි. දැම් මේ මල්ලි කරපු පින අහගෙන ඉදලා මේ අයිය මොකද කරේ සාධකාරදීලා කිව්වා මට මුදල් එපා කියව මට පින හොඳයි කිව. මං එහෙමනගේ පින අනුමෝදං වෙනවා කියලා ඒ මල්ලි කරපු පින සිහි කරලා සාධකාරදීලා එදා ඒ අයිය ප්‍රාර්ථනාවක් කරා මට සැප සම්පත් ඉඳලා බුද්ධ ශාසනයක මුලින්ම බුදු කෙනෙක් මුණ ගැහුණට පස්සේ බුද්ධ ශාසනයේ මුලින්ම ධර්මය අවබෝධ කරගන්න මේ පිනව මට උපකාර වේවා කියල ප්‍රාර්ථනාවක් කර. එතකොට බලන්න එදා ඒ අයිය කරපු ප්‍රාර්ථනාව. මට බුද්ධ ශාසනයක මුලින්ම ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කර. හැබැයි මේ පින්කම කරපු මල්ලි අර උගස් දෙකම පාතරයට පූජා කරලා ඒ පින්කම සියසිං කරගත්ත තමන්ගේ අතිම්ම දන්දීපු ඒ මල්ලි ප්‍රාර්ථනා කරේ බුද්ධ ශාසනයක කෙලවර මට නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියල. මේ දෙන්නම් එතනින් පස්සේ කල්ප ලක්ෂයක් සසර පින්කරගෙන පින්කරගෙන එනවා. ඒ බොහෝ ආත්ම භාවල දන් දෙනවන් බොහෝ පින්කං කරනවා දානාදී පින්කන් සීලාදී ගුණ ධර්ම වඩාගෙන සසරි කල්ප ලක්ෂයක් පින්කරගෙන පින්කරගෙන ඇවිල්ලා අපේ ගෞතම බුද්ධ ශාසනයේ එදා ඒ අයිය තමයි අර මල්ලි කරපු පින අනුමෝදන් වෙලා මට බුද්ධ ශාසනයක මුලින්ම ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියල ප්‍රාර්ථනය කරපු ඒ අයිය තමයි මේ බුද්ධ ශාසනයේ අඥ්ඥා කොන්නඥ මහරහතන් වහන්සේ බවට පත්වෙන්. ඇසලපුන් පොහෝ දවසක අද වගේ ඇසලපුන් පොහෝ දවසක අපේ බුදුරජාණන් වහන්සේගේ ධම්ම චක්ක දේශනාවෙන් බණහලා පස්වක භික්‍ෂූන් වහන්සේලා අතර කොන්නඥ වප්ප බද්ධිය මහානාම අස්සජී කියන මේ පස්වක භික්‍ෂූන් වහන්සේලාගේ මුලින්ම බණහල සෝවාන් පලයට පත් වනේ අඥ්ඥා කොන්නඥ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ශ්‍රාවක සංඝ රත්නය බවට පත්වන. ඊළඟට ඔබ දන්නවා එදා ඒ පින්කම කරලා තමන්ගේ අතින් සියතින්ම දම්දීලා ඒ පින්කම කරගත්ත මල්ලි ප්‍රාර්ථනා කරේ මට බුද්ධ ශාසනයක කෙලවර නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියල. ඔබ දන්න අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා. එදා මල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ පිරිනිවන් පාන්න පිරිනිවන් මංචකේ වැඩ සිටිද්දී. එදා සෙනග පීරගෙන තරුණයෙක් කෙනවා මට ප්‍රශ්නයක් තියෙනවා මට ගොඩාක් මේ ධර්මය ගැන ප්‍රශ්න තියෙනවා. මට බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න ඕන කියලා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරු අතින් අල්ල ගත්තා. බුදුරජාණන් වහන්සේ ගිලං වෙලා. තතාගතයන් වහන්සේට දැන් කරදර කරන්න එපා ඔබ ප්‍රශ්නහන්න යන්න එපා කියල. බලන්න අපේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ පිරිනිවන් මංචකි පිරිනිවන් පාන්න වැඩඉන්න ගම. උන්වහන්සගේ මහා කරුණාව ආනන්ද හාමුදුරන්ට කතා කරලා කිව ආනන්ද ඔය සුබද්දට එන්න දෙන්න. ඔය සුබත් දෙන්නේ තතාගතයන් වහන්සේ වෙහෙසවන්න නෙමේ. ඇත්තටම අවබෝධ කරගන්න අයෝ එන්නේ සුබද්දට එන්න දෙන්න කියෝ. මේ සුබත් ඇවිල්ල බුදුරජාණන් වහන්සේකින් අහනෝ සාමීනි භාග්‍යතුන් වහන්ස නිගන්ට නාත පුත්තගේ අය මෙන්න මේ විදිහට කියනවා. සංජය බෙල්ලට්ටි පුත්තගේ අය ඇවිල්ල මෙන්න මේ විදිහට කියන මේකයි විමුක්තියට තියෙන මාර්ගය කියලා. අජිත කේසකම්බලි කකුද කච්චායන මක්කලි ගෝසාල ඔය වගේ ඒ කාලෙ හිටපු ශාස්තෘවරු ඒ වගේම තමන් ධර්මය අවබෝධ කරගත්තා කියලා කියාගෙන ගිය අය මෙන්න මේ විදිහට කියනවා මේක හරි කියලා කියනවා. මොකක්ද අපි පිළිගන්න කියලැහු. ඒවෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා සුබද්ද ඒ අයගේ අදහස් ඒ මතවාද ඔබ හිතෙන් අතහරින්. යම් තැනක ආර්යෂ්ඨාගික මාර්ගය තියෙනවන. ඒ ආර්යෂ්ඨායික මාර්ගය තුළ කෙනෙක් ගමන් කරනවනම් පළවෙනි ශ්‍රමණයා වන සෝවාන් කෙනා පහළ වෙන. යම් තැන ආර්යෂ්ඨායික මාර්ගයේ තියෙනවනගේ මාර්ගයේ ගමන් කරනවනම් දෙවනි ශ්‍රමණයා වන සකදාගාමී කෙනා පහළ වෙන.
යම් තැන කාර්යෂ්ඨායක මාර්ගය ඇත්ද. ඒ මාර්ගයේ ගමන් කරනවද තුන්ගනි ශ්‍රමණයාවන අනාගාමියා එතන පහළ වෙනවා. යම් තැන කාර්යෂ්ඨායක මාර්ගය ඇද්ද ඒ මාර්ගයේ වඩන පිරිසක් ගමන් කරන පිරිසක් ඇද්ද. ඒ තුළ රහතන් වහන්සේලා හතරවනි ශ්‍රමණය වන මහරහතන් වහන්සේලා පහළ වෙනවා. සුබද්ධ මේ බුද්ධ ශාසනයේ ඒ උතුම් නිවන් මග ආර්යෂ්ඨායක මාර්ගයේ දේශනා කරලා තියෙන. ඒ තමයි නිවනට තියෙන එකම මඟ. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුළ ඔය කියන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ශ්‍රාවකයන් පහළ වෙලා ඉන්නවා. මේ ආර්යෂ්ඨායික මාර්ගයේ මයි අනුගමනය කළ යුත්තේ කියලා පිරිනිවන් මංචකයේ වැඩඉඳලා බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දහම් දෙසුව. ඒ බණටික අහලා සුබද්ධ කල්පනා කරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නයි සූදානම. තතාගතයන් වහන්සේ පිරිනිවන් පාන්න පෙරමං කොහොම හරි මේ ධර්මය අද මෙතනදිම අවබෝධ කරගන්නවා කියලා දැම් බලන්න මේ භාවනා කරන්න සුදුසු පරිසරයක් තිබ්බ වෙලාවක් නෙමේ එතන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සූදානන් වෙනවා. බොහෝ කෙලෙස් සහිත අය හඬා වැලපෙනවා. රහතන් වහන්සේලා පමණක් අනිත්‍ය ස්වභාව මෙනෙහි කරගන්න. අනේ තතාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියෙන ආරංචියයට සතර දිසාවෙන් මිනිස්සු කුසිනාරාවට එකතු වෙන වෙලා. ඒ පිරිස අතරින්ම ගහක් යට වාඩි වෙලා සුබද්ද මේ ධර්මය නුවනින් විමසන්න පටන් ගත්ත. යෝනිසෝ මනසිකාර යෙදුන ආර්යෂ්ඨායික මාර්ගය ගැන මෙනෙහි කරගෙන ගිය. ඒ මොහොතේ පෙර සසර පිනත් බලවත් වෙලා සුබද්ධගේ හිත කෙලෙසුන්ගේ මිදිලා උතු මරහත්වයට පත් වනා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩයිදලා සුබද්ධ දිහාවට ශ්‍රී හස්තය දිගු කරලා සුබද්ධ මෙහෙන්න මේ ධර්මය සාක්ඛාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ. සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තේ දිගු කරනවා සමගම ඒහි බික්කු භාවෙන් පැවිදි උප සම්පදාව ලැබුණ. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර උතුම් මරහත්වයට පත්වෙච්ච අන්තිම රහතන් වහන්සේ. ඒ ඇන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ පෙර තතාගතයන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිද්දී රහත්වෙච්ච අන්තිම මහරහතන් වහන්සේ. ඒ තමයි අර කල්ප ලක්ෂයකට පෙර එදාර උක්දනු පූජා කරලා ඒ පින අනුමෝදං වෙලා ප්‍රාර්ථනා කරේ මට බුද්ධ ශාසනයක කෙලවර නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරපු එදායේ මල්ලි. නමුත් එදා ඒ කරපු පින අනුමෝදං වෙච්ච අයිය තමයි මේ බුද්ධ ශාසනය අද වගේ පුන් පොහෝ දවසක ඇසල පුන් පොහෝ දවසේ ධම්ම චක්ක දේශනාව අහලා මුලින්ම ධර්මය අවබෝධ කරගත්ත අඥ්ඥා කොන්නඥ මහරහතන් වහන්සේ. පිංහතුනි ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ එදා මනුලව බෝසත් පුතෙක් හැටියට පින්වන්ත මහාමායා දේවී කුසින් ඉපදුනාට පස්සේ සුද්දෝද රජතුමා නම් තියෙන දවසේ. බොහොම දක්ෂ ත්‍රිවේදය ගැන හොඳට ඉගෙනගත්ත මේ ලක්ෂණ ශාස්ත්‍රය නැගත් ශාස්ත්‍රය ඒ වෙනකොට හිටියපු උගත් බුද්ධිමත් බ්‍රාහ්මණවරු මේ බමුණංව 108 දෙනෙක් මාලිගාවට කැඳවල මේ පුංචි බෝසත් පුතාව ඒ අයට පරීක්ෂා කරන්න දුන්න. නම් තියෙන දවස මේ හැමෝම පරීක්ෂා කරලා බැලුවා මේ හැමෝම ඒ වෙනකොට තියෙන වේද ග්‍රන්ථවල සඳහන් වෙනවා මහා පුරුසයෙක් තුළ තියෙන මහාපුරුෂ ලක්ෂණ. මොකද බුදු කෙනෙක් පහළ වෙන්න බොහෝ කාලෙකට පෙර දෙවිවරු මනුලවට පෙනී ඉදලා භාවනා කරන ඉසිවරයන් වහන්සේලා ඉදිරියේ පෙනී ඉදලා කියනවා අනාගතයේ ලෝතුරා බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ තුළ මෙන්න මේ ලකුණු තියෙනවා. මෙන්න මේ විදිහට තමයි උන්වහන්සේව හරියටම කල්තිය අඳුනගන්න කියලා මහාපුරුෂ ලක්ෂණ ගැන දෙවියන්ගෙන් පණවිඩේ මනුලුවට එනවා. ඒ ඉසිවරු ඒ දෙවියන්ගෙන් අහගන්න තොරතුරු තම තමන්ගේ වේද ග්‍රන්ථවල පොත්පත්වල සටහන් කරගෙන ඒවා ශිෂ්‍ය පරම්පරාවෙන් ආරක්ෂා කරගෙන ඔවුන් ඒවා ඉගෙනගෙන එනවා. මේ බමුණු හැමෝම දන්නවා මහාපුරුෂ ලක්ෂණ. අර හැමෝම පරීක්ෂා කරලා බලලා ඇගිලි දෙකක් උත්සල කිව රජතුමනි මේ කෙනානං මහා පින්වන්ත කෙනෙ ගිහි ජීවිතයේ හිටියොත්නං ඒ කාන්තෙන් සක්විති රජ වෙනවාමයි මේ ලෝකයේම පාලනය කරන සක්විති රජ කෙනෙක් බවට පත්වෙනවා.
යම් හේකින් ගිහි ජීවිතය අතහැරියොත් මේ කෙනා ඒ කාන්තේ ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙනවා කියලා මහාපුරුෂ ලක්ෂණ බලලා අර බමුණ ඔක්කෝම කොන්නඥ කියන කෙන ඇරෙන් අර හැමෝම ඔය මතයම තමයි හිටි. එදා මේ බමුණන් අතර හිටපු ලාබාලම කෙන එතනත් හිටිය දක්ෂම අට දෙන කර 108 දෙනාගේ. ඒ දක්ෂම අට දෙනාගෙන් හිටිය ලාබාලම කෙනයිදා. ඔහු අරගෙන හොඳට බෝසත් පුතාගේ පුංචි බෝසතාණන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණ හොඳින් පරීක්ෂා කරලා ඌර්ණ රෝම ධාතුන් වහන්සේ හොඳින් පරීක්ෂා කරා. මේ ඇහි බැම්බ දෙක අතර තියෙනවා ඌර්ණ රෝම දහතුන් වහන්සේ නම. මේ ඌර්ණ රෝම දහත්තුව කියන්නේ සක්විති රජ කෙනෙකුටත් පිහිටන හැබැයි සක්විති රජ්ජුරුවන්ගේ වාමාරුත්තව කරකැවිලා කෙලවර පහලට හිටින විදිහටයි නතර වෙලාතිී රත්තරම් පාටයි සක්විති රජ්ජුරුවන්ගේ. බුද්ධත්වයට පත්වෙන මහා පින්වන්ත කෙනෙකුගේ දක්ෂිනාරුතව කරකැවිලා කෙලවර ඉහලට හිටින විදිහටයි ඌර්ණ රෝම ධාතුන් වහන්සේ නතරවේ. මෙන්න මේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ බුදු කෙනෙකුගේ නම් සුදු පාටයි. සුදු බුදුරැසක් විහිදෙනවා මේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ. මෙන්න මේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ වෙනස මුදීම් පරීක්ෂා කරා. පරීක්ෂා කරලා අනිත් බමුණ වගේ නෙමේ එක ඇගිල්ලක් උත්සල කියා හිටියා මේ කෙනානන් ගිහි ජීවිතය රැඳෙන්නේ. මේ තියෙන ලක්ෂණ අනුවේ කාන්තිෙන් අභිනිස්ක්‍රමණය කරනවාමයි ලෝතරා බුදු කෙනෙක් බවට පත්වෙනවා කියලා එකෙල්ලේම කියා හිටිය. එදා තමයි සියලු දෙනාට යහපත උදා කරන කෙනා කියෙන අර්ථයෙන් සිද්ධාර්ථ කියන නම තැබුයි. එදා අපේ බෝසතාණන් වහන්සේට ඔය සිද්ධාර්ථ කියන නම තබපු මේ බමුණෝ අනිත් ඔක්කොම් බොහොම වයසයි. ඔය අතර කොන්නඥ කියන කෙනා තමයි එදා ඔය පිරිස හිටපු ලාබාලම කෙනා. ඊට පස්සේ මේ අය දැන් ගියාට පස්සේ දැන් මේ බමුණ යාළු මිට්‍ර අර හොඳම දක්ෂම අට දෙනා. දැන් ඒ අට දෙනාගෙන් අනිත් අය තමන්ගේ ගෙවල්ලෝට ගිහිල්ලා ඒ අයි විවාහ වෙලා දරුව ඉන්නවා. ගිහිල්ල තමන්ගේ දරුවන්ට කිව දරුවනේ අපි දැන් බොහොම වයසයි. සුද්දෝදන් රජතුමාගේ පුට්ටරත්නය මහා පින්වන්ත කෙනෙක්. ගිහි ජීවිතයේ හිටියොත් එක්කො සක්විති රජ වෙනවා. එහෙම නැත්නම් ලෝතුරා බුදු කෙනෙක් බවට පත්වෙනවා. හැබැයි ඒ වෙනකොට අපි ජීවතුන් අතර නැතිවේ. යම් දවසක නුඹලට ආරංචි වුණොත්. සුද්දෝදන් රජතුමාගේ පුට්ටරත්නය ගිහි ජීවිතය අතහැරයා කියලා නුඹලට ආරංචියක් කාවොත් නුඹලනම් මේ ගිහි ජීවිතවල දුක්විඳ විඳ රැඳෙන් එපා. නුඹල මේ ඔක්කොම අතහැරල්ලා පැවිදිවෙයල්ල. උන්වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා උන්වහන්සේ ඉන්න තැනකට හොයාගෙන ගිහිල්ලා උන්වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත්වයල්ලා කියලා මේ අනි බමුණො ටික තමන්ගේ දරුවන්ට කියලා තිබ්බ. තිං ඔහොම කාලයක් යනකොට අපේ බෝසතාණන් වහන්සේ ගිහි ජීවිතය තුළ අවුරුදු 29ක් හැදී වැඩුණ. ඔය කාලේ අතරතුර අනිත් බමුණු වයවෘර්ධව හිටපු මේ බමුණු මිය පරලෝගිය. උන්වහන්සේ අභිනිස්ක්‍රමණය කරා. රම්මේ සුරම්මේ සුභ මාලිගා මේ සියල් අතහැරලා විමුක්තියක් පිණිසෙදා අභිනිස්ක්‍රමණය කරා. මේ අභිනිස්ක්‍රමණය කරපු දවසේ දැන් එදා ඔන්න මේ ආරංචි වුණා ඒ වෙනකොට ටිකක් වයෝවෘර්ධව හිටිය කොන්නඥ කියන දැන් තාපසයන් වහන්සේ මේ ශිවරයන් වහන්සේ. අර අනිත් අයගේ ගෙවල්වලට ගිහිල්ල මතක් කරා දරුවන්ට මතකද පියවරු මිය යන්න පෙර මෙහෙම කතාවක් කිව්වා. සුද්දෝද රජතුමාගේ පුට්‍රාත්නය ගිහි ජීවිතය අතහැරයා කියලා නුබලට පණවිඩයක් ආවත් ඒ කාන්තෙන් නුබල ගිහිල්ල පැවිදි වෙල්ලා කියලා. අන්න සුද්දෝදන් රජතුමාගේ පුට්‍රාත්නය ගිහි ජීවිතය අතහැරලා විමුක්තියක් පිණිස පිටත් වෙලා. ඒ නිසා අපි උන්වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා උන්වහන්සේ හොයාගෙන යමු කියව. හැබැයි ඒ වෙනකොට අනිත් බමුණන්ගේ බොහෝ අය විවාහ වෙලා දරුවෝ ඉන්නවා පවුල් ජීවිතවලට බැඳිලා පංච කාමයන් අතහැරගන්න විදිහක් නෑ. ඔය අතරින් දරුවෝ 4 දෙනෙක් විතරක් ඉදිරිපත් වුණ අපි එනවා කියලා. ඒ තමයි වප්ප බද්ධිය මහානාම අස්සජී කියන අනිත් 4 දෙනා. එතකොට ඔන්න කොන්නඥ කියන කෙනත් අර වප්ප බද්ධිය මහානාම අස්සජී කියෙන අනිත් 4 දෙනා. එකතු කරගෙන දැන් ගියා උන්වහන්සේ අභිනිස්ක්‍රමණය කරලා ඒ වෙනකොට දුස්කරක්‍රියා කරනවා මහ වනාන්තරේ. හොයාගෙන ගිහිල්ල කාලෙකට පස්සේ ඔන්න මාස ගානකට පස්සේ හොයාගත්තා.
උන්වහන්සේ මහා කැලේ දුස්කරක්‍රියා කරනු. ඒ වෙනකොට හැමෝම හිතාගෙන හිටියේ දුස්කරක්‍රියාවෙන් තමයි විමුක්තියක් ලබන්න පුළුවන්. දුස්කරක්‍රියා කරලා තමයි විමුක්තිය ලබන්න පුළුවන් කිය. ති මේ අයත් ඔය විශ්වාසෙන්ම දැම්බුදුවේ කියලා දුස්කරක්‍රියා කරන දිහා බලාගෙන උන්වහන්සේට උපස්ථාන කරගෙන උදව් කරගෙන උන්වහන්සේට ඇපෝපකාර කරගෙන ඒ මහ වනාන්තරේම කාලි ගත කරා. ඔහොම කාලයක් ගිය අවුරුදු 6කට ආසන්න කාලයක්. අවසානය අපේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේම දුස්කරක්‍රියා කරලා උන්වහන්සේටම හිතුණා. ශරීරයට දුක්දීල විමුක්තියක් ලබන්න පුළුවන්න මම තරන් ශරීරයට දුක්දීපු කෙනෙක් මේ ලෝකෙ තවත් නෑ. ඒ නිසා ඒ කාන්තෙන් මේ දුස්කරක්‍රියා ක්‍රමය නෙමේ විමුක්තිය ලබන ක්‍රමේ. මං මේ දුස්කරක්‍රියාව අතහරිනෝ කියලා උන්වහන්සේ දුස්කරක්‍රියාව අතහැරිය. පාත්තරය අරගෙන පහල තියෙන සේනානි කියන ගමට බොහම අමාරය උන්වහන්සේ කාලයක් දානය වලඳලනෑ. තතාගතයන් වහන්සේ දුස්කරක්‍රියා කරපු කාලෙ ගැන සඳහන් වෙනවා අරිය පරියේෂණ සූත්‍රය සීහනාද සූත්‍රය ඒවගේම සාරිපුත්ත හාන්දුරන්ට දේශනා කරපු දේශනාවක් තියෙනවා මජ්්‍යම නිකායි සාරිපුත්ත සූත්‍රය කියලා. මෙන්න මේ දේශනාව සඳහන් වෙන අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත ඒ කාලි දුස්කරක්‍රියා කරද්දි. එක හාල් නැටයක් පමණක් දිවාගතියාගෙන දවසක් කිසිම ආහාරයක් නැතුව මං වැඩ හිටිය කියන. සාරිපුත් ඔබට පුදුම හිතෙයි. ඔබට සමහරලාවට හිත ඒ හාල් ඇටේ ගොඩක් ලොකු එකක්ද කියලා. එහෙමත් නෑ කියන ඔය ප්‍රමාණයම තමයි කිය. ඊළඟට බුදුරජාණන් වහන්සකිනව සාරිපුත් ඒ කාලි දුස්කරක්‍රියා කරපු කාලේ එක මසංගෙඩියක් දිවාගතියාගෙන දවසක් වැඩ හිටියකෙන් ගැන පුංචි ඇට වර්ගයක් මසංගෙඩියක් කියන්න. සාරිපුත්ත ඔබට හිතේ මසංගෙඩිය ගොඩාක් ලොකු එකක්ද කියලා නෑ සාරිපුත්ත ඔය තියෙන ප්‍රමාණම තමයි කිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා සාරිපුත්ත අබෑට අපි කවුරුද්දන්න ඕනේ අබෑට ඉතාම පුංචි. එක පුංචි අබෑටයක් දිවාගතියාගෙන කිසි ආහාරයක් නැතු වැඩ හිටිය කිය. දවසටම වෙන මොකුත් නෑ. ඔය විදියට ආහාර වර්ජනය කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේම බුදු වෙලා සාරිපුත්ත හාදුරන දේශනා කරන සාරිපුත්ත ඒ කාලෙ මගේ හිස් කබල වේලිච්ච ලබු කැටයක් වගේ වුණා කිය. ඇස් ගෙඩි දෙක හිස් කබල ඇතුළෙ ගිලි ලගියා කිය. හරියට ලිඳ දැන් වතුර හිදිච්ච ලිඳක උඩින් එබිලා බලනකොට ලිම් පතුළ යාන්තන් වතුර ටිකක් පේනවා. අන්නේ වගේ හිස් කබල ඇතුළෙන් ඇස් දෙක යන්තන් ගිලිල පෙවුණ කිය. අත පයි පිරිමදිනකොට මේ හම ඔක්කෝම අස්තිවලට ඇලිලා ගියා කියන. මේ ශරීරයේ මේ මස් ගැලවිලා අයනවා කියන හම ගැලවෙනවා කියෙන අත පයි පිරිමදිනවා. පපු අතගානකොට කොදු ඇට පේලි කොට සහුවෙනවා කිය. ඒ තරන් දුස්කරක්‍රියාද අපිට හිතාගන්නවත් බෑ. ඒ කාලෙ තිබිලා තියෙන අසීතික කියන වැල්පුරුක් වගේ කෙනවා ඒ කාලේ දුස්කරක්‍රියා කරපු කාලෙ අතපය. මේ විදිහ දුස්කරක්‍රියාවක් කරලා කිසිම උතුම් මිනිස් ගුණ ධර්මයක් ලැබුන් නෑ කිය. දවසක් උන්වහන්සේ කල්පනා කරනවා එක අවස්ථාවක් උන්වහන්සේ හිතනවා දුස්කරක්‍රියාවේ විමුක්තියක් ලැබෙනවන්න අද පටම්මං කිසිම ආහාරයක් ගන්න නෑ. ආහාර වර්ජනී විමුක්තිය ලබන්න පුළුවන්නම් මම දැන් ආහාර අඩුකරගෙන ආවා අද පටන් ආහාර ගැනීම සම්පූර්ණයෙන් නවත්තනවා කියලා හිතනවා. ඔය සිතුවිල්ල හිතට එනකොටම දේවතාවරු පෙනීදල කියනවා සාමීනී ඔබහන්සේ මහා වීරියවන්ත කෙනෙ. හැබැයි ඔබහන්සේ ආහාර ගැනීම නම් සම්පූර්ණයෙන් නවත්තන්න එපා. පුංචි දෙයක් හරි දිවාග තියාගන්න. ඔබහන්සේ ආහාර ගැනීම සම්පූර්ණයෙන් නැවැත්තුව. අපි ඔය ශරීරයේ රෝමකෝප අතරින් දිවි ඕජාව ශරීරයට ඇතුල් කරනවා. ඒ වෙලා බෝසතාණන් වහන්සේට හිතෙනවා ඒ කාත්තේ ආහාර ගන්නේ නෑ කියලමං ආහාර ගැනීම සම්පූර්ණයෙන් නැවැත්තුවත්. දෙවිවරු මගේ ශරීරයට දිවි ඕජාව ඇතුල් කරාවි. එහෙම වුණොත් මගේ අධිෂ්ඨානය බොරුවක් බවට පත්වෙනවා. ඒ නිසා අද පටන් පාත්තරයට ලැබෙන දෙයක් පමණක් මං ආහාර කරගන්නවා කියලා
උන්වහන්සේ ගහක් යට වාඩි වුණා පාත්තරයේ තියාගෙන. සුළගේ හමාගේ නැවිල්ලක් කොලයක් වේලිච්ච කොලයක් පාත්තරයට වැටෙනවා. ඒ කොලේ පමණක් ඉදාට දිවාගතියාගන්න. එක්කො ගහක පුංචි ගෙඩියක් එක්කෝ දිරපු අතු කෑල්ලා ඒ වගේ පාත්තරයට වැටෙන දෙයක් පමණක් දිවාගතියාගත්තා කිය. දැන් බලන් අපිට හිතන්නවත් පුළුවන්ද කියලා මේ වගේ දුස්කරක්‍රියාව. අද සාමාන්‍ය කෙනෙකුට හිතාගන්නවත් බෑ. ඔය විදිහට දුස්කරක්‍රියා කරලා දවසක් උන්වහන්සේ හිතනවා දුස්කරක්‍රියාවෙන් විමුක්තියක් ලැබෙනවනම් මට ලැබෙන්න හොඳටම කල්. අවුරුදු 6කට ආසන්න කාලයයි දින්න ගණන් සිහි නැතුව ඇදගෙන වැටිලා නැකිට ගන්න බැරුව ඉන්නවා. සමහර අවස්ථාවල උක්ෂ දේවතාවරු පවා රැවටෙනවා. සුද්දෝදන් රජතුමා ඉදිරියේ පෙනීඉඳල දෙවිවරු කියනවා රජතුමනි ඔබේ පුට්‍රාත්නය මිය ගියා කියලා. එතකොට සුද්දෝදන් රජ්ජුරු අහනවා මගේ පුතා මියගේ බුදුවෙලාද නෑ රජතුමනි වීරිය වඩද්දී උන්වහන්සේ අපවත් වනා. උන්වහන්සේ දැන් ඇදගෙන වැටලා උන්වහන්සේ මිය ගියා. හැබැයි සුද්දෝදන රජතුමා පිළිගන්නේ ඒ වෙලාවෙ කියනවා මගේ පුතානං ලෝතුරා බුද්ධත්වයට පත් නොවී මිය යන්නේ නෑමයි මං ඕක පිළිගන්න ඇකි. ඒ දේවතාවරු කියන රජතුමනී අපි ආයි බලල එන්නම්. ගෙහිම් බලනකට උන්වහන්සේට අන්තන් හුස්ම වැටෙනවා සිහිසුන් ඇදගෙන වැටිලා තාම මිය ගිහිල්ලනෑ. රජ්ජුරුවන්ට ඇවිලකින රජතුමනි තාම සිහිය තියෙනවා. සිහිසුන් ඇදගෙන වැටිලා. එතකොට අපේ බුදු හාමුදුරු බුදු වෙලා වැඩම කරපු වෙලාවි සුද්දෝදන රජතුමා ඔය කතාව කියනවා. ඔබහන්සේ දුස්කරක්‍රියා කරදදි දෙවිවරු පවා. බොහෝ වෙලාවට ඔබහන්සේ මිය ගියා කියල මට කියපු අවස්ථා තියෙනවා. ඒත් මං පිළිගත්ති නෑ කියන. එතනති බුදුරජාණන් වහන්සේ රජතුමනි ඔබ අද පමණක් නෙවෙයි. මීට බොහෝ කාලෙකට පෙර ඔබේ පුතා වෙලා එදාමං ඉපදිච්චේ ආත්මයක. ඔබේ පුතා මිය ගියා කියලා මැරිච්ච සතෙකුගේ ඇට කෑලි ගෙනහල්ල පෙන්නලවත් ඔබ පිළිගත්ති නැති පියෙක් ඔය කතාව මහා ධර්මපාල ජාතකින් දේශනා කරා මහා ධර්මපාල නම් වෝ ඒ ජාතකයේ සඳහන් වෙන ඔය කතාවස්තුව දේශනා කරමින් බණකිව. එතකොට අපිට පේනවා ඒවා දිහා බලනකොට උන්වහන්සේ මොන තරන් දුස්කරක් ක්‍රියාවක් දේ කාලි සිදු කරේ. දවසක් උන්වහන්සේ ආනාපාන සති භාවනාව මතක් වුණා පුංචි කාලි දඹරුක් සෙවනි. ආනාපාන සති භාවනාව වඩද්දී පළවෙනි දෙහානි ලබාගෙන උන්වහන්සේ පොළුවෙන් ඉහලට පැනනැක්ගා අහසේ පළගක් බැඳගෙන වැඩ හිටිය කිලෝ බහල ඇති. මතක් වුණා මේ භාවනාවත් මට උපකාරවෙයි කියලා. ගහක් යට අමාරුවෙන් උන්වහන්සේ වාඩි වෙලා භාවනා ඉරියව්වෙන් ශරීරි හදාගෙන භාවනා කරන්න හිතියොමු කරා. එහෙ මැදගෙන වැටුණ. හුස්මරැල්ලට හිතියොමු කරලා හුස්මක් දෙකක් ගන්නකොට එහෙම සිහිසුන් ඇදගෙන වැටෙනවා. භාවනා කරන්න ශරීර ශක්තියක් තියෙනට ඕන. ඒවෙලේ උන්වහන්සේට හිතුනා භාවනා කරන්න ශරීර ශක්තියක් අවශ්‍යයි. මේ තරන් දුස්කරක්‍රියා කරලා මට ධර්මය නං අවබෝධ කරන්න බෑ. එදා තමයි දුස්කරක්‍රියාව අතහැරලා සේනානි කියන ගමට පිණ්ඩ පාති වැඩම කරපු දවස. හැබැයි පිංහතුනේ දුස්කරක් ක්‍රියාවෙන් විතරයි මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියල හිතාගෙන හිටිය පස්සක භික්‍ෂූන් වහන්සේලා. මේ පස් දෙනාම එදා උන්වහන්සේ පිණ්ඩ පාතය වඩිනව දැකලා ගමට පාත්තර අරගෙන බොහොම අමාරුවෙන් උන්වහන්සේගේ මග කීප තැනක කලන්තය හැදිල ඇදගෙන වැටුණ. මේ ගමට ගිහිල්ලා පාත්තරයට යන්තන් දානටිකක් කරගෙන ආපහු එනකොට අර උදව්වට බලාගෙන හිටපු දැම්බුදුවේ කියලා බලාගෙන හිටපු මේ පස් දෙනාම එදා උන්වහන්සේ වාත හැල්ල බැන බැනා යන්න ගිය. ඔන්න දුස්කරක් ක්‍රියාවත් හැල දැන් ආයි ආහාර හොයාගෙන ගිහිල්ල. දැන් ඉතින් මෙයාගෙන් අපිට වැඩක් නෑ දැන් ඉතින් කොහෙ බුදුවෙන්නද කියලා ඔන්න දැන් බැන බැනා කිය. මේ අය ගිහිල්ල බොහෝ දුරක් කොහොම ගිහිල්ලා ඒ වෙනකොට මේ අය කල්පනා කර අපි තාපස පැවිද්දෙන් අපි පැවිදි වෙලා තවස් ජීවිතයක් ගත කරගෙන තවස් දම්පුරමු. අපිට විමුක්ති මාර්ගයක් ලැබෙයි කියලා. මේ අයි ඉසි පතන මිගදායකිනො ඈත ප්‍රදේශයකට ගිහිල්ලා ඒ පැති තම ඒ කාලෙ තවස් දම්පුරමෙන් හිටිය. ඔය අතරි අපේ බෝසතාණන් වහන්සේ දුස්කරක්‍රියාව අතහැරලා ගමට පිණ්ඩ පාති වැඩම කරමින් සති දෙකක් පමණ දානය වලඳනකොට ආයමත්
අර යටපත් වෙලාගේ මහාපුරුෂ ලක්ෂණ ආයමත් මතුවෙන්න පටන් ගත්තා. දැන් උන්වහන්සේගේ ශරීර ශක්තිය උන්වහන්සේට වෙන දවගේ ලැබුණ. මේ කඳු අලල්ලෙන් පහලට බැහැගෙන ගිහිල්ල එදා සුජාතාවගේ කිරිපිඩු දානි පිළිගත්තා. එදා බුදු වෙන දවස උන්වහන්සේගේ ශරීරය අත්තරම් පාටින් බැබලිච්ච දවසක්. බුද්ධත්වයට පත්වෙන දවසෙත් පිරිනිවන් පාන දවසෙත්. ඔය දින දෙක බුදු කෙනෙකුගේ බුදු සිරුර ගිනි අඟුරු පාට රශ්මියක් විහිදමින් රත්තරම් පාට ආලෝකෙන් බැබලෙන. පිංහතුනේ අපේ බුදුරජාණන් වහන්සේ එදා බුද්ධත්වයට පත්වෙලා එදා වජිරාසන මූලේ වැඩඉදලා රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සතිඥානය දෙවනියාමේ චුතුපාතඥානය රාත්‍රී තුන්නෙනයාමේ පටිච්ච සමුපාදය අනුලෝම ප්‍රතිලෝම වසයෙන් විමසලා අවසන් වෙනවා සමගම උන්වහන්සගේ හිත සියලු කෙලෙසුන්ගේ සියලු ආශ්‍රවයන්ගේ මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. මේ මහා බද්‍රකල්පයේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට උන්වහන්සේදා බුද්ධගයා වජිරාසන මූලී වෙසක් පුන් පොහෝ දවසේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. එදා තමයි බුද්ධ රත්නය ලෝකයට පහළවෙන්. හැබැයි පිංහතුනේ බුදුරජාණන් වහන්සේ සත්සතිය ගත කරපු ආකාරය බහල තියෙනවා. උන්වහන්සේ බුදු වෙලා පළවෙනි සතියම බෝධිමූලෙ වැඩ සිටිය විමුක්ති සුව විඳිමේ. ඒ පළවෙනි සතිය අවසානයේ අහසට පැන නැගලා දෙව් බමුන්ගේ සැකදුරු කරන්න යමා මහ පෙළහර පෑවා කියල බහල ඇති. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා දෙවනි සතිය බෝධීන් වහන්සේට සතියක් නේට්‍ර පූජාවකින් පූජාවක් කර අනිවිස ලෝචන පූජාව. ඊළඟට තුන්ගනි සතියේ බෝධීන් වහන්සේ නේට්‍ර පූජාව සිදුකරපු ස්ථානයක් අතර රුවන් සක්මනක් මවාගෙන සතියක් පුරා ධර්මය අනුලෝම ප්‍රතිලෝමවාසයෙන් විමසමෙන් සක්මන් කර රුවන් සක්මනකේ දුන. බුද්ධත්වයට පත්වෙලා 4 වෙනි සතියේ සක්‍ර දෙවියන් මවපුරුවන්ගේ මතට වැඩම කරලා අභි ධර්මය ධර්මයේ පරම ගහම්බීර කොටස උන්වහන්සේ බුදුනුවනින් විමසන්න පටන්ගත්ත. ඒ වෙලා උන්වහන්සේගේ ලේ දහතුව පවිත්‍රත්වයට පත්වමින් බුදු සිරුරෙන් සවනක් ගන බුද්ධරශ්මි ධාරා විහිදුනා කියල ධර්මය සඳහන් වෙන. ඒ 4 වෙනි සතිය. 5 වෙනි සතියේ බුදුරජාණන් වහන්සේ අජපාල කියන නුගරුක මුලට වැඩම කරලා සමාපත්ති සුවයෙන් වැඩ ඉන්නකොට. එතරදි බුදුරජාණන් වහන්සේ දැම් බුදු වෙලා 5 වෙනි සතිය බුදු ඇසින් ලෝකෙ දිහා බැලුව. මේ ලෝකයා හරියට බුදු ඇසින් දැක්කෙ නෙළුම් විලක් වගේ. හැබැයි මේ ලෝකෙ මිනිස්සු කෙලෙස් වලමයි ජීවත්වෙන්නේ කෙලෙස් වලින්මයි සතුට හොයන්නේ. මේ ධර්මය නම් පරම ගහම්බීරයි. මෙවැනි පරම ගහම්බීර ධර්මයක් මේ ලෝකෙ මිනිස්සු අවබෝධ කරගනීවි දෝ කියල උන්වහන්සේ හිතනකොට ඒ වෙලාවේ සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් සැනින් උන්වහන්සේ ඉදිරියේ පෙනීඉඳලා වැඳගෙන ආරාධනාවක් කරා නිදුකානන් වහන්ස දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්ස දහම් දෙසන සේක්වා. ලෝතුරා බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා ධර්මය දේශනා කරන්න උකට ලියවුණොත් මේ ලෝකයාම නැසීයාවි වැනසීයාවි. නිදුකානන් වහන්ස දහම් දෙසන සේක්වා කියලා ආරාධනා කර. එතකොට අපේ බුදු හාමුදුරන්ට දහම් දෙසන්න ආරාධනය කරන්නේ 5 වෙනි සතියේ අජපාල නුගරුක මුලදි සහම්පති මහා බ්‍රහ්ම දෙවියන්. එතනදි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් ලෝකෙ දිහා බලනවා මේ ලෝකෙ කෙලෙස් වැඩිය අය අඩුවයින් වල්පරජක්ක මහරජක්ක. හැබැයි මේ ධර්මය ඇහුණොත් අවබෝධ කරගන්න පින් ඇති අයත් ලෝකෙ පහළ වෙලා ඉන්නවා. ඒ අයට මේ ධර්මය අහන්න නොලැබුණොත් ඒ අය පිරිහිලා සත්සර දුකට සංසාර දුකට ආයමත් ඇදගෙන වැටෙන. භවිස්සන්ති ධම්ම සංඥාතාරු ධර්මය අවබෝධ කරගන්න අයි ලෝකෙ පහළ වෙනවා. අස්සවනතෝ ධම්මස්ස පරිහායන්ති. ඒ අයට මේ ධර්මය අහන්න නොලැබුණොත් පිරිහිලා යනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ උදානයක් පල කරනවා. අපාරුතා තේසං අමතස්ස ධාරා යෝ සෝතවන්තෝ පමුච්චස්සු සද්ධං. ඔන්න ලෝතුරා බුදු කෙනෙක් ලෝකෙ ආයමත් පහළ වුණා. ඒ අවබෝධ කරගත් ධර්මය ලෝකයාට දේශනා කරනවා. සද්ධාව ඇත්තෝ දෙසවන් යොමා
මේ ධර්මයම අසත්වා කියලා උදානයක් පල කර. බුදුරජාණන් වහන්සේ එතනදි විමසල බැලුවක් කාටද මං මේ ධර්මය මුලින්ම දේශනා කරන්න. උන්වහන්සට මතක් වුණ ආලාර කාලා. හැබැයි දින 7කට පෙර මිය ගිහිල් අරූපී බ්‍රහ්ම තලයක ඉපදිල. ඊළඟට මතක් වුණේ උද්ධ කරාමපුත්ත. ඒකෙනත් කලින් දවසට ඇමිය ගිහිල්ල අරූපී බ්‍රහ්ම තලයක ඉපදිලා. කාට දෙනම් මම මේ ධර්මය දේශනා කරන්න. අන්න ඊළඟට මතක් වුණා තමන් වහන්සේ දුස්කරක් ක්‍රියා කරද්දී. උන්වහන්සේට උපස්ථාන කරපු අර 5 දෙනා කොන්නං්ඥ වප්ප බද්ධිය මහානාමස්සජී කියන මේ 5 දෙනා. හැබැයි මේ අය පෙර පින් තියෙන අය සසර පින්පුරපු අය නිවන් දකින්න පින තියෙනවා. කෙලෙස් අඩුවෙන් ධර්මය අවබෝධ කරන්න පින් ඇතුව මේ මනුලව ඉන්නයි. මේ නම් මේ 5 දෙනාට මං අවබෝධ කරගත් ධර්මය දේශනා කරනවා කියලා අධිෂ්ඨාන කරගන්නේ 5 වෙනි සතිය. 6 වෙනි සතිය මුචලින්ද විලාසන සතියක් මහා ධාරානිපාත වර්සාවක් ඇත හැලෙද්දී ඔබ අහලතින මුචලින්ද විලට අධිකරෝහිත නාගලෝක නාගේ. උන්වහන්සිට නොතෙම ඉන්න මුතුකුඩයක් හිසට ඉහලින් දරාගන්නවා වගේ පෙන ගොබේ විහිදවාගෙන උන්වහන්සේ වටා දරණ ගහගෙන උන්වහන්සේ ආරක්ෂා කර. 7 වෙනි සතිය රාජායතන කිරි පළුරුකමුල සතියක් සමාපත්තියෙන් වැඩ හිටිය. ඒ සති අවසානි තමයි වෙළදාම යන තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරා. විලඳ මේ පිඩු සහිත දානයක් උන්වහන්සේට පිළිගන්නන්න. අන්නේ දානෙත් වලඳල දැන් සති 7ක් අවසන් වෙලා. දැන් ඇසල පෝයිට් තව සතියයි තියෙන්. උන්වහන්සේ එතන ඉදම් බුද්ධගයා භූමිය ඉදං ඉසි පතන මිගදායට වැඩම කර අද සාමාන්‍ය දුරගත්තොත් කිලෝමිට 230-40ක් වගේ දුරක් තියෙන. ඔය දුරේදා සතියක් උන්වහන්සේ පයින් වැඩම කරා. ඒ වැඩම කරද්දී මුලින්ම මේ පස්සක භික්‍ෂූන් වහන්සේලා මුණ ගැහිච්ච තැන් අද තියෙනවා එතන ස්තූපයක් සම්මුඛ චේතිය කියලා මුණ ගැහිච්ච තැන. මේ 5 දෙන ඈතින් දකිනවා බුදුරජාණන් වහන්සේ වඩිනවා. හැබැයි මුලින් විශ්වාස කරේ නෑ. මේ අය කතා වුණ ඕම් දැන් අපි හොයාගෙන නවා. අපි කියපු දේ ඇහුවේ නෑනේ. අපි කිව්ව දුස්කරක්‍රියාව අතහරින් එපා කියන. ඔය දැන් හොඳට දානෙ වලඳල ඔය දැන් ආය ඇඟ හැදිලා තියෙන. දැන් ඔය බොහොම ලස්සන්ට ශරීරය ආය තියෙන් දැන් ආය අපේ උදව් ඉල්ලගෙන එන්නේ. ඒ වෙලාවෙ කතා වුණා සාක්‍ය වංසිකයෙක් නිසා ආසනයක් පනවන්න. විශේෂෙන් කවුරුත් ගරු කරන්න යන්න ඕන නෑ කියලා. හැබැයි ඔහොම කතා වුණාට දැන් බලන්න එතන ගරු කරන්නේ වන්සට සාක්‍ය වංශ කෙනෙක් නිසා උසස් වහන්සයක් නිසා ආසනයක් පනවන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ ලංවෙනකොට කෙනෙක් උන්වහන්සේ ඉදිරියට ගිහිල්ල පාත්තර සිවුරු පිළිගත්තා. කෙනෙක් පැම්භාජනයක් කරගෙන ඇවිල්ල පා දෝවනය කර තව කෙනෙක් පා පිහලා ගෞරව කර ආසනයක් පැනෙව්ව. නිරායාසෙන්ම මේ 5 දෙනාම් බුදුරජාණන් වහන්සේට ගරු සත්කාර කර. හැබැයි බුදු හාදුරන්ට කතා කරේ යාල්වියකුට අමතරනවා වගේ ආශ්මතුන් කියලා. එතනති බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් කියා හිටිය ආශ්මතුන් කියන්න එපා. තතාගතයන් වහන්සේ සම්මා සම්බුදු කෙනෙක් පිළිගත්තෙම නෑ. 3 වෙනි වතාය බුදුරජාණන් වහන්සේ අහනවා මීට පෙර කවදාවත් මං උතුම් ධර්මයක් අවබෝධ කරා කියලා බොරුවක් කියලා තියෙනවා දැහවා. අන්න එතකොට කොන්නඥ කියන කෙනාට මතක් වුණ ඇත්තන එන්න. එදා නම් තියෙන දවසේ මහාපුරුෂ ලක්ෂණ බලලා මේ කෙනා ඒ කාන්තයෙන් බුදු වෙනවා කියලා මම ප්‍රකාශ කරේ. අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුස්කරක්‍රියා කර කවදාවත් බොරුවක් කියලනෑ. උතුම් මිනිස් ගුණ ධර්මයක් ලැබුණ කියලා කවදාවත් ඒ තරන් දුස්කරක්‍රියාවක් කරලවත් බොරුවක් කියපු නැති කෙනෙ. එහෙම නම් ඒ කාන්තයන්ගේ මාර්ගය හොයාගන්න ඇති. උන්වහන්සේ උතුම් බුද්ධත්වයට පත්වෙලා මයි මේ අපි හොයාගෙන ආවෙ කියලා ඔන්න පිළිගත්ත සැකේ නැති වුණා ඒත් කොන්නඥ කියන කෙනාට විතරයි. අනිත් 4 දෙනා ඒත් තාම සැකෙන් දුස්කරක් ක්‍රියාවත් හැල්ල ඉතින් ඔය බුදුනා කිවට ඕක කොහොම පිළිගන්න කියලා තාම සැකි. නමුත් මනුස්සලෝක එක්කෙනෙක් හරි දැන් උන්වහන්සේ පිළිගන්න. එදා අද වගේ ඇසල පුන් පොහෝ දවසක්. සියලු බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරගත් ධර්මය දේශනා කරන්නේ එකම භූමියක් මතදී. ඒ භූමිය ධර්මය කියන අවිධහිත පුුණ්‍ය භූමියක් කියලා.
හැම බුදු කෙනෙක්ම සේවනය කරන අවිධහිත පුුණ්‍ය භූමී 4ක් තියෙනවා. හැම බුදු කෙනෙක්ම බුදුවෙන්න බුද්ධ ගයා වජිරාසන මූලේ බුදුවරුන්ට සාධහරණ අවිධහිත භූමිය. හැම බුදු කෙනෙක්ම අවබෝධ කරගත් ධර්මය ලෝකෙට දේශනා කරන්නේ එකම භූමියක් මත වැඩ ඉඳල. ඊළඟට ඒ දේශනා කරන දේශනාවත් හැම බුදු කෙනෙක්ම ප්‍රථම දේශනාව කරන්නේ ධම්ම චක්ක දේශනාවෙන්මයි. ඒ නිසා ඒ දේශනාවටත් ධර්මය කියන්නේ අවිධහිත දේශනාව කියලා. අවිධහිත පුුණ්‍ය භූමියක් වගේම අවිධහිත දේශනාව. ඊළඟට හැම බුදු කෙනෙක්ගෙම ජීවිතයේ වැඩිම කාලයක් වැඩඉන්නවා සැවැත්නුවර ජේතවනේ අපේ බුදු හාන්දුර වස්කාල 19ක් වැඩ හිටිය. අවිධහිත පුුණ්‍ය භූමිය. හැම බුදු කෙනෙක්ම දෙව්ලෝට වැඩම කරලා අභිධර්ම දේශනාව කරලා. ලෝක විවරණ මහා ප්‍රාතිහාරය සිදු කරගෙන දෙව්ලොවී මනුලුවට වැඩම කරලා සිරි පතුල තබන්න එකම තැනක. අද එතනට අපි හා කියන්නේ සංකස්ස භූමි. එතකොට ඔන්න ඔය අවිධහිත ස්ථාන 4 ඉසි පතන මිගදාය. අපේ බුදුරජාණන් වහන්සේ මේ 5 දෙනා එකතු කරගෙන. එදා ඉර බැහැගෙන යනකොට ඇසල සඳ අහසේ නැගගෙනනවා. එදා මේ 5 දෙනා එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ පෙර බුදුවරුත් මේ දේශනාව සිදු කරපු ස්ථානයට බුදුරජාණන් වහන්සේ වැඩම කර. වැඩම කරලා උන්වහන්සේ දහම් දෙසන්න සූදානන් වෙද්දී. භූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලුව දක්වාම දෙවියනු සාධකාරදිදී ප්‍රීතිගෝසා කරමින්. මුළු අහස් කුස දෙව් බමුන්ගෙන් පිරිලා ඉතිරිලා ගිය. දස දහසක් ලෝක දහත්වල දෙවියන් එදා අහස පිරුණ කියන. පුංචි ඉන්දිකට තුඩක් තරම් ප්‍රමාණයක ඉතා සියුම් ශරීර මවාගෙන දෙවියම් පිරිලගයා කියෙන. එතකොට බලන ඒ තරම් පුංචි තැනක මොන තරම් සියුම් දිවිය ශරීර මවාගෙන දෙවියන් අහස කොච්චර වැඩයින්න ඇද. එදා බුදුරජාණන් වහන්සේ මේ පස්සක භික්‍ෂූන් වහන්සේ අමතලා. බුදු කෙනෙක් බුදු වෙලා දහම් ගඟ විවර කරපු ප්‍රථම දේශනාව ධම්ම චක්ක දේශනාව දේශනා කරන්නට යෙදුණා. දවේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා මහණනි අන්ත දෙකක් තියෙන පැවිද්දන් සේවරයෙන් නොකළ යුතු. ඒ තමයි කාම සුකල්ලිකාන යෝගේ ශරීරයට අධික සැප සම්පත් දෙමින් යන මේ කාම සුකල්ලිකාන යෝගේ. ශරීරයට අනේක විද දුක්පීඩා දෙන මේ අත්ත කියල මතාන යෝගේ. මේ අන්ත දෙකෙන් තොරව ඒතේතේ උබහුවන්තේ අනුපගම්ම මජ්ජිමා ප්‍රතිපදා තතාගතයෙන් අභි සම්බුද්ධ. මේ අන්ත දෙකෙන් තොර මධ්‍යම ප්‍රතිපදාව තතාගතයන් වහන්සේ විශේෂෙන් අවබෝධ කරගත්තා. චක්කු කරණී දහම් ඇස ලබා දෙනවා. ඥාන කරණී ප්‍රඥාව ලබල දෙනවා. උපසමාය කෙලෙස් සංසිදවනවා. නිබ්භානාය සංවත්තන්ති නිවන සාක්ෂාත් කරලා දෙනවා. ඒ මාර්ගයේ තතාගතයන් වහන්සේ හොයාගත්ත කියලා ඒ තමයි සම්මාධිට්ටි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මාජීව සම්මාවායාම සම්මා සති සම්මා සමාධි කියන ආර්යෂ්ඨායක මාර්ගය. ඒවගේම චතුරාර්ය සත්‍ය සත්‍යඥාන කෘත්තිඥාන කෘතඥාන වසේ තිපරිවට්ටන් දවාදසාකාරන් කියන ආකාරයට අවබෝධ කරගන්න ක්‍රමය ධම්ම චක්ක දේශනාවෙන් එදා බුදුරජාණන් වහන්සේ දේශනා කර. මේ දේශනාව දේශනාවීමත් සමගම දහම් ගඟ ලෝකෙ විවර වුණ. ධර්මරත්නය ලෝකෙට පහළ වුණා අද වගේ ඇසලපුන් පොහෝ දවසක. ඒ දේශනාව අවසන් වෙනකොට එදා බොහොම සද්ධාවෙන් අර මනුලෝ 5 දෙනාගෙන් බණහපු කොන්නඥයන් වහන්සේගේ හිත සක්කායිදිට්ටි විචිකිච්චා සීලබ්බත පරාමාසකෙන ත්‍රිවිධ සංයෝජනයන්ගෙන් මිදිලා උතුම් සෝතා පන්න පලේ ලැබුව. බුදුරජාණන් වහන්සේ උදානයක් පල කරා කොන්නඥයන් වහන්සේට අවබෝධ වන අඥ්ඥාසිවතබෝ කොන්නඥෝ අඥ්ඥාසිවතපෝ කොන්නඥෝ කොන්නඥයන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තා කියලා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරා මෙහෙ එන්න මහණෙන මේ ධර්මය සාක්කාතයි. මනාකොට දේශනා කර තිබෙන්නේ. සසුන් බඹසර හැසිරෙන්න කියලා. ඒ තමයි ඒහි බික්කු පැවිදි උපසම්පදාව ඒ මොහොතෙම සිවුරු පාත්තර දරව භික්ෂුවක් හැටියට ඉරදිමේ පැවිද් අති උපසම්පදාවයි ලැබුණ. එක බුදු කෙනෙකුට පමණක් කළ හැකි පැවිදි උපසම්පදා ලබාදීම.
ඒ තමයි මේ බුද්ධ ශාසනය ප්‍රථම ශ්‍රාවක සංගරත්නය පහළවීම ඇසලපුන් පොහෝ දවසේ. එහෙම නම් වෙසක් පුන් පොහෝ දවසේ බුද්ධරත්නය ලෝකෙට පහළ වෙනවා. අද වගේ ඇසලපුන් පොහෝ දවසක ධර්මරත්නයත් සංගරත්නයත් පහළ වෙලා තුනුරුවන් ස්ථාපිත වෙච්ච දවස. ඒ නිසා පිංහතුනේ අද වගේ පොන් පොහෝ දවසක මේ බණහන ධර්මය ශ්‍රවණය කරන ලක්වාසි ලෝවාසි ඔබ හැම දෙනාම. ඔබේ ජීවිතය තුළ මේ ලැබිච්ච උතුම්ම ලාබේ තමයි අපට සද්ධහා ලාබය. තුනුරුවන් සරණ යන්න ලැබුණ බුද්ධ ශාසනයක් මුණ ගැහුණ මනුස්ස ජීවිතයක් ලැබුණ. ඒ දුර්ලභ බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන අප්‍රමාදීව ධර්මය දියුණු කරගන්න උත්සාහයක් ගන්න. එදා සාධකාර මේ දේශනාව අවසන් වෙනකොට බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලවට දෙවියම් ප්‍රීති ගෝසා කරමින් සාධකාර දුන්න. අපපතිවත්්‍යයන් ශ්‍රමණයනවා බ්‍රාහ්මණයනවා දේවේනවා මාරේනවා කියන චිවාලෝකස්මි. මේ වගේ දේශනාවක් මේ ලෝකෙ වෙන කාටවත් කරන්න බෑ. ලෝතුරා බුදු කෙනෙක්මයි මේ දේශනාව කරන්න. බුදුරජාණන් වහන්සේ ධම්ම චක්කේ දේශනා කරා කියලා ප්‍රීතිකෝසා කරමින් දෙවියන් සාධකාර දෙනවා. බෝමාටු දෙවියන්ගේ හඬට ඒ විදිහටම චාතුම් මහාරාජික දෙවියන් ඊළඟට යාම දෙවියන් තුසිත නිම්මාන් රති පරණිමිත වසවර්ති අකනිටා බඹලව දක්වා සාධකාරය ප්‍රීතිකෝසා පැතිරුණා. දස දහසක් ලෝක ධාතුවට ආලෝක දහරා විහිදුනා. දෙවියන්ගේ දේවානු භාවේ ඉක්මවාගේ ආලෝක දහරා දස දහසක් ලෝක ධාතුව පුරා විහිදුනා කිය. මහාගණ අන්දකාරය පවතින ලෝකාන්තරික නිරේ පවා සුළු මොහොතකට එදා ආලෝකමත් වෙලා ගියා. ඒ අද වගේ ඇසලපුන් පොහෝ දවසක. තිං අද දවස මේ ධර්මය ශ්‍රවණය කරන ලක්වාසි ලෝවාසි ඔබ හැම දෙනාටමත්. මේ ලැබිච්ච තුනුරුවන් පහළවෙච්ච මේ මනුස්ස ජීවිතයේ සද්ධහලාබේ ලැබිච්ච වෙලාවේ අප්‍රමාදිව ඔබ හැම දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම උතුම් වූ ධර්මයම දියුණු කරගන්න ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවියසේසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්තේවා කියල සාදු කියල දෙවියන්ටත් පින් දෙන්න. ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවනය කළ ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය ධර්මාවබෝධය පිණිසම ආශිර්වාදයක්ම වේවා වේවා කියලපි ආශිර්වාද කරනු. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්ඩක් කන්තු ලෝක ශාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්ඩක් කන්තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්ඩක් කන්තුතුවං සදා හැම දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා 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 හැම දෙනාටම තෙරුවන් සරණයි.